සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට කොවිඩ් එන්නත් ලබා නොදීමේ යෝජනාවක්. ප්‍රාථමික පන්තිවල ඉන්න ළමයින්ට එන්නත් කරණය අවශ්‍ය නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය අද ඇරඹේ. රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අස්ගිරි මල්වතු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකි. සංස්කෘතියේත් ආගමික පුනර්ජීවනයේත් නොමැකෙන නම තැබූ බ්‍රහ්මචාරී ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍රයන්ගේ 108 වන ගුණානුස්මරණය අදයි. මාස 18කට පසුව බංගලාදේශයේ පාසල් විවෘත කෙරේ. මෙරට කොවිඩ් ආසාදිතව අසාධ්‍ය වන රෝගීන්ගේ සහ ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එසේම දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ අඛණ්ඩ පහළ යාමක් යළිත් පෙන්නුම් කරමින් ඊයේ දිනෙන් මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2642ක්. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2642ක් වාර්තා වුණා. ඒ අතරට විදේශයන්හි සිට පැමිණි පුද්ගලයෙකුද අයත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 4,85,922ක් ලෙසයි. පහුගිය දින කිහිපයේදී රෝගීන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. ඒ වගේම ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ එත් එක්කම අසාධ්‍ය වෙන රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේක හොඳ ප්‍රවණතාවක් හැටියට අපි දකින්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියකමාරක කාලේ මේ තත්ත්වය තවදුරටත් අසාධ්‍ය රෝගීන් මට්ටම ඒ වගේම ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙයි කියලා. අපි පැහැදිලිව දක්නට ලැබෙනවා දැනට දරුවන්ගේ රෝහල්ගත වීමේ පැහැදිලි අඩුවීමක් වාසනාවන්ත තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට තවමත් මේ COVID-19 රෝගය වැළඳුනත් එයින් ඔවුන්ට විශේෂයෙන් කොවිඩ් නියුමෝනියාව සහ වෙනත් සංකීර්ණ රෝග තත්ත්ව ඇතිවීම සහ විශේෂයෙන්ම ඒ සම්බන්ධ මරණ ඇතිවීමේ හැකියාව තවමත් ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම අපිට මරණ දක්නට ලැබුණේ වෙනත් නිදන්ගත රෝගාබාධ සහිත දරුවන් සහ ඉතා කුඩා දරුවන් විශේෂයෙන් ඔවුන් රෝහල තුළට රැගෙන ඒමේ යම්කිසි ප්‍රමාද වීමක් නිසා. විශේෂයෙන්ම 1% හෝ 2% අතර ප්‍රමාණයකට විශේෂ සංකුලතා එන්න පුළුවන්. නමුත් අපි වැඩිහිටියන්ට සාපේක්ෂව මේ ඊටාම අඩු තත්ත්වයක්. විශේෂයෙන් අවධාරණය කරන්න ඕන කාරණේ තමයි දෙමව්පියන් දරුවන්ගේ යම්කිසි වෙනස්කම් පිළිබඳව ඔවුන්ට සාමාන්‍යයෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකදී ඇතිවන තත්ත්වයට අමතරව විශේෂ රෝග ලක්ෂණ පෙන්වනවා නම් දරුවන් නිවසේ තබාගෙන නොසිට ඊටාම ඉක්මනින් ළඟම තියෙන රජයේ රෝහලට දරුවන් රැගෙන ඇවිල්ලා දරුවන්ට විශේෂ රෝග තත්ත්වයක් තිබෙනවාද නැද්ද පිළිබඳ සැකහැර දැන ගැනීම ඉතාම වැදගත්. රෝගීන් අඩුවෙන් වාර්තා වීම සහ මරණ අඩුවෙන් වාර්තා වීම ගැන මේ දැල්වමින් පවතින ඉදිරියේදී රට විරුද්ධ කිරීමේ කොළ එළියද? මං හිතනවා කොළ එළියයි කියලා නම් මම තාමත් කියන්නේ නැහැ. නමුත් එළිය කොළ පාට වීමට කරා අපි යමින් තිබෙන බව පේනවායි කියලා. නමුත් මේක තවම අපිට 100%ක් සෑහීමකට පත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් නෙවෙයි. ඒ මොකද අපි යම් ආකාරයකට රට විවෘත කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත්ත කාල සීමාවන් වල දිනපතා හමුවුණු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව තවමත් දෙතුන් ගුණයක රෝගීන් වාර්තා වෙනවා. මේ අතර පසුගිය 11 වනදා සිදු වූ කොවිඩ් මරණ 144ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර තිබෙනවා. ඒත් සමග මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11296ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. එම කොවිඩ් මරණ අතරින් 67 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 77 දෙනා පිරිමි පුද්ගලයන් වනවා. වයස අවුරුදු 30ට අඩු කාන්තාවක්ද ඒ අතර වන බවයි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර දින 6ක් වයස ඇති බිලිඳෙක් කොවිඩ් ආසාදිතව මිය ගිය පුවතක් බලංගොඩ මූලික රෝහලින් වාර්තා වුණා.
බලංගොඩ බෝම්බුව ප්‍රදේශයේ පදිංචි මවක් එකුත් පස්වැනිදා එම බිලිඳා බිහි කර ඇති අතර පසුව හටගත් උස්ම ගැනීමේ අපහසුතාවයක් මත බිලිඳාව රෝහලේ නොමේරු ලදරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමටයි වෛද්‍යවරුන් පියවරගෙන ඇත්තේ. ඒ අතරතුර ඊයේ දින එම බිලිඳා මිය ගොස් ඇති අතර පසුව සිදු කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ මියගේ බිලිඳාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකාව විසින් මිලදීගත් ෆයිසර් එන්නත් මාත්‍රා 73610ක් අදාළියම දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඉන් පසුවේ මෙන්නත් ගුවන් තොටුපළේ සිට මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂිත ශීතාගාර වෙත රැගෙන යාමටයි කටයුතු කර තිබුණේ. එමෙන්ම ශ්‍රී ලංකාව විසින් මිලදීගත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 1,20,000ක් සහ සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා 4,00,000ක්ද මෙම සතියේදී දිවයිනට ලැබීමට නියමිතයි. දිවයින පුරා සිදුවන කොවිඩ් එන්නත් කරන කටයුතු අද දිනේත් ක්‍රියාත්මක වුණා. අවුරුදු 20-30 කාණ්ඩේ එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් එක්ක දැන් ප්‍රදේශවල මේ තරුණ තරුණියන්ගේ එන්නත් ලබා ගැනීමේ අඩුවක් අප දකිනවා. එක හේතුවක් හැටියට අපිට දැනට පෙන්ලා ගිහිල්ලා තියෙනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් දියත් වෙලා තියෙනවා. COVID-19 රෝගයට එන්නත ලබා ගැනීමෙන් දරුවෝ හැදීමේ හැකියාව නැති වෙනවා. මේ ආකාරයේ විවිධ කතා ඔළුවට වැටිලා තියෙනවා. අපි හොයලා බැලුවා මේ සම්බන්ධයෙන් ලෝකෙ කරලා තියෙන පරීක්ෂණ ගැන. කිසිම තැනකින් එහෙම දැනට වාර්තා වෙලා නැහැ. මේ සමාජ මාධ්‍යවල මවපු දෙයක් තමයි මේ තියෙන්නේ. පාසල් ළමුන්ට එන්නත් පෙළ මොනවාට තිබුණාද? උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්තිවල ඉන්න ළමයින්ට එන්නත් ලබා දී යුතුයි කියන අදහසක් පැන නැගුණා. ප්‍රාථමික පන්තිවල ඉන්න ළමයින්ට එන්නත්කරණය අවශ්‍ය නැහැ. මොකද මේ වෛරසයට ගොදුරු වීමේ ඊටාම අඩු ප්‍රවණතාවක් කුඩා ළමුන්ගේ තියෙන. ඒක නිසා එම පන්තිවලින් එන්නත්කරණය ආරම්භ කරන්න පුළුවන් කියලා තවත් යෝජනාවක් ඇති වුණා. මේ පාසල් හැකියක්මනින් ආරම්භ කළ යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 60,331ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,14,295ක් ලෙසයි. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අද මහනුවර අස්ගිරි හා මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදුටුවා. ඒ දැනට උද්ගතව ඇති වෘත්තීය ගැටලු කිහිපයක් පිළිබඳව දැනුම්වත් කිරීමටයි. ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතිපූජ්‍ය වෙනරුවේ උපාලි නාහිමියන් සහ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් හා අස්කරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදුටුවා. ඒ අනුව එම නියෝජිතයින් අනුනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ බටහිර රෝහල් තුළ මේ වන විට රෝගීන්ගේ ධාරිතාවය ශීඝ්‍ර ලෙස ඉහළ යන තත්ත්වයක් තුළ දේශීය වෛද්‍ය ක්‍රමයේ දායකත්වය ලබා ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ මැදිහත් වීමෙන් රජයට කරුණු අවබෝධ කර දෙන ලෙසයි. රෝගීන් එවන්න. ඇත්තට මේ රෝගේ පාලනය කරන අපිට ලොකු කාර්යභාරයක් අපිට තියෙනවා. මේකට අවශ්‍ය නෛතික රාමුව වුණත් අපිට හොඳ මට්ටමක තියෙනවා. එහිදී ආයුර්වේද කොමසාරිස්වරයා කොවිඩ් කාර්යසාධක බලකායේ නිත්‍ය සමාජිකයෙකු ලෙස කටයුතු කිරීම, කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රෝගීන් යොමු කිරීම හා කළමනාකරණය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමේ පසුබිම සලසා දෙන මෙන් ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අනුනායක හිමිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. එසේම අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන නිවෙස්වල ප්‍රතිකාර ලබන හා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින රෝගීන්ගේ රෝග තත්ත්වය පාලනයට හා රෝග පැතිරවීම අවම කිරීමට ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර ගැනීම මෙන්ම නිරෝධායන පනත හරහා කොවිඩ් රෝගීන්ගේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමේ නෛතික ගැටලුවක් පවතී නම් ඒවා ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කර ගැනීම ඇතුළු මේ වන විට ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර දෙන ලෙසද අනුනායක හිමිවරුන්ගෙන් එම නියෝජිතයින් ඉල්ලා තිබෙනවා. මේ COVID-19 වසංගත ව්‍යසනය එය හා සම්බන්ධ කටයුතු වලදී ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ස්ථානයේ සහයෝගය ප්‍රතිකාර ලබා දීම සඳහා අයිතිවාසිකම ලබා දී යුතුයි යන්නයි ඒ එතුමන්ලාගේ මූලික ආයාචනය වුණේ. එය ලබා දී යුතුයි කියන කාරණය නෛතික වශයෙන් ඒ හා සම්බන්ධව යම් කිසි අවහිරතාවයක් තිබෙනවා නම් එය ඉවත් කළ යුතු බවත් අපේ අධිකාරී ජනාධිපතිතුමා කරුවාග්‍රාම මහත්මයාට ප්‍රධාන රජයට මේ වෙලාවේ ඉතාමත් ඕනෑකමින් පෙන්වා දෙන්නට කැමැතියි. කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සමග වසා දමා තිබූ බංගලාදේශයේ පාසල් මාස 18කට පසු නැවත විවෘත කර තිබෙනවා.
වසර දෙකකට ආසන්න කාලයකට පසුව බංගලාදේශයේ පාසල් නැවත විවෘත කර තිබෙනවා. COVID-19 වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බංගලාදේශයේ පාසල් වසා දැමීමට පියවර ගණනු අතර මාස 18කට පසුව එරට පාසල්වල අධ්‍යාපන කටයුතු ඊයේ සිට නැවත ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාසල් වසා දැමීමත් සමග ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කළ නමුත් ළමුන් බොහෝ පිරිසකට එම අවස්ථාව නොමැතිවීමේ තත්ත්වය තුළ පාසල් නැවත විවෘත කිරීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව අද සිට පාසල්වල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කරනු අතර ළමුන්ගේ පැමිණීමද ඉහළ මට්ටමක පැවති බවයි බංගලාදේශ බලධාරීන් පෙන්වා දී ඇත්තේ. මේ අතර චීනයේ නැගෙනහිර කලාපයේ නගරයක් ආශ්‍රිතව නව කොවිඩ් පොකුරක් නිර්මාණය වීම හේතුවෙන් එම නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව චීනයේ නැගෙනහිර ෆුටියන් නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙක් ඊයේ දිනය තුල හඳුනාගෙන ඇති අතර ඒත් සමග එම පියවරගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හේතුවෙන් මෙම නව කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවද මූලික විශ්ලේෂණ වලින් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම සිංගප්පූරුවේ සිට ඉකුත් මාසයේ පැමිණ තිබූ චීන ජාතිකයෙකුගෙන් නව පොකුර බිහි වී ඇති බවටයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ. මේ අතර මූ වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් සත් රාජධානිය යලි අවදානමකට මුහුණ පා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මූ වෛරස් ප්‍රභේදයේ එක්සත් රාජධානියෙන් හඳුනාගෙන ඇති 16 වැනි කොවිඩ් වෛරස් ප්‍රභේදය බවයි. එංගලන්තයෙන් මූ ප්‍රභේදය ආසාදිතයින් 47ක්, උතුරු අයර්ලන්තයෙන් 2 දෙනෙක්, ස්කොට්ලන්තයෙන් 3 දෙනෙක් සහ වේල්සයෙන් එක් ආසාදිතයෙක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. කොලොම්බියාවෙන් මුල්වරට හඳුනාගත් එම ප්‍රභේදය කොවිඩ් මර්ධනය එන්නත් සඳහා ප්‍රතිරෝධයක් දක්වන්නේද හෝ විශාල තර්ජනයක් එල්ල කර හැකි ප්‍රභේදයක්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ. කෙසේ වෙතත් ඒ අවධානයට ලක් කළ යුතු වෛරස් ප්‍රභේදයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වර්ගීකරණය කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 48 වන නිත්‍ය සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා. අද ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ලබන 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අවධානය යොමු වනු ඇති. මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනෙන ලද 46 එක යෝජනාවේදී මානව හිමිකම් කවුන්සිලයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම මෙන්ම සංහිඳියාව හා වගවීම පිළිබඳ ප්‍රමිතිය පිළිබඳ වාචිකව ඉදිරිපත් කිරීමක් මෙවර සැසිවාරයේදී බලාපොරොත්තු වන බවයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් එම වාචික ඉදිරිපත් කිරීම අද සිදු කළා. රජය විසින් මෑතකදී සම්මත කරන ලද හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු වී ඇති බවයි එහිදී මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය සඳහන් කළේ. පසුගියදා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ආරම්භ වූ G20 අන්තර්ආගමික සංසදයේ ආරම්භක දින සැසිය ඇමතුවා. G20 රාජ්‍යනායක සමුළුව ලබන ඔක්තෝබර් මාස 30-31 දෙදින ඉතාලියේ රෝමා ගනුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීවයි G20 අන්තර්ආගමික සංසදය පැවැත්වෙන්නේ. ඉතාලියේ බොලොන්යාහි පැවැත්වෙන G20 අන්තර්ආගමික සංසදයේ ආරම්භක දිනේ වූ ඊයේ දිනේ එහි පළමු සැසිවාරය ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ආරම්භක සැසිය අමතනු ලැබුවා. ආර්ථික දේශපාලන හා සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා G20 අන්තර්ආගමික සංසදයේ සමාරම්භක සැසිය අමතමින් අවධාරණය කරනවා. ජනවාර්ගික ආගමික හා සංස්කෘතික විවිධත්වය දකුණු ආසියානු කලාපයේ කැපී පෙනෙන ලක්ෂණයක් බවත් මෙම වෙනස්කම් අතර නැගී සිටිමින් විවිධ ජන කොටස් එක්සේසත් කරමින් පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගයට අපි ප්‍රතිචාර දක්වා ඇති බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවා. ආර්ථික දේශපාලන හා සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම් හා සහජීවනය මත බවයි රාජපක්ෂ මහතා ආරම්භක සැසිය අමතමින් සඳහන් කර ඇත්තේ. එසේම අධ්‍යාපනය මෙම ශේෂත්‍රයන්ගේ වැදගත්ම ශේෂත්‍රය ලෙස හඳුනාගෙන ඇති බවත් පාසල් හා විශ්වවිද්‍යාල විෂයමාලාව සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන් තුළින් වෙනස්කම් ඉස්මතු කරන කරුණුවලට වඩා එකඟත්වයේ තිබෙන සෑම ආගමකටම පොදු කරුණු පිළිබඳ අවධානය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. තවද COVID-19 අර්බුදය විවිධ ආගම් ජාතීන් හා ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සම
සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර ඇති බවත් වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිත ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවයි ආගමික සංසදය අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. නූතන වෛද්‍ය විද්‍යාව මගින් ලබාගත හැකි එන්නත් සහ අනිකුත් ආරක්ෂාව රෝපුරා තිබිය යුතු අතර ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවල් ආධාර ලබා ගැනීමට ධනවත් නොවන රටවල් සඳහා විශේෂ විධිවිධාන යෙදිය යුතු බවට අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා මේ යම් පිරිසක් පමණක් නොව සියලු දෙනාම ජයගත යුතු සටනක් බවද අවධාරණය කර තිබෙනවා. G20 අන්තරාගමික සංසදයේදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංහිඳියාව මෙම කාලයේ තීරණාත්මක අවශ්‍යතාවයක් බවයි. එහිදී ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට හැකිවන බවත් සාමය සහ ස්ථාවරත්වය ඇතිවන්නේ අප සමග දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත් වන සියලු දෙනා සමග පවත්නා යහපත් සම්බන්ධතාවලින් බවයි අග්‍රාමාත්‍යවරයා ආගමික සමුළුව අමතමින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. සංස්කෘතියේත් ආගමික පුනර්ජීවයේත් නොමැකෙන සටහන් තැබූ ඉතිහාසඥයෙකු කතුවරයෙකු මෙන්ම මෙරට බුදුදහමේ පුනර්ජීවය වෙනුවෙන් කටයුතු කළ බ්‍රහ්මචාරී ශ්‍රීමත් වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ 108 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. මේ තුමන් පිළිබඳව අප තබන සටහනක්. ලක්දිව සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනය පරිහානියට පත්වන සෑම අවස්ථාවකදීම යුග පුරුෂයන් පහළවීම ස්වභාවයක්. ඒ අනුව 19 වෙනි සියවස අවසාන භාගයේදී යුග පුරුෂයන් රසකගේ පහළවීම සිදු වුණා. ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්න සුවිශේෂී චරිතයක් තමයි බෝධිසත්ව ගුණෝපේත බ්‍රහ්මචාරී ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා. එතුමාගේ ගුරුවරයා උනේ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ප්‍රතිෂ්ඨාපනය කොට වදාළ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ වගේම හරිශ්චන්ද්‍රතුමාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ උනේ මෑතකාලීන බෞද්ධ ප්‍රබෝධයේ නියමුවාණන් වූ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා. ඒ විතරක් නෙමෙයි අපේ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා උපත ලැබුවේ මීගමු ප්‍රදේශයේ ධනවත් වෙළඳ ව්‍යාපාරික පවුලක. එතුමට සියලුම සැප පහසුකම් සහිත සුපිරි ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව තිබුණා. ඒත් එතුමා එය බැහැර කළා තරුණ කාලයේදීම ලක්දිව ශාසනික කටයුතු වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කළා, පරිත්‍යාග කළා. එතුමා තරම් මෑත කාලේ දේශනා කරපු දේශකෙක් හොයාගන්නට අමාරුයි. එපමණක් නෙමෙයි එතුමා දේශනා වගේම ලේඛනයටත් දැඩි කැමැත්තක් දැක්වුවා. යනුව එතුමා ධර්ම ග්‍රන්ථ 13ක් පමණ සම්පාදනය කළ තිනු ඉතා කෙටි කාලයක් තුළදී. හරිශ්චන්ද්‍රතුමාගේ චරිතයෙන් අපට හුඟක් ආදර්ශ ගන්න පුළුවන්. ඒක තමයි අපට අද කාලේ වැදගත් වෙන්නේ. එතුමා ජීවත් වුණේ අවුරුදු 36ක් වගේ ඉතා කෙටි කාලයක්. මුළු තරුණ ජීවිතයේම තරුණ කාලයේම එතුමා සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් වෙනුවෙන් යොදවනු ලැබුවා. අනුරාධපුර ශුද්ධ නුවර හා මිහින්තලා පුදබිමේ තියෙන ඒ පූජනීය ස්ථාන බේරලා මිසදිටුවන්ගෙන් බේරලා බෞද්ධයන්ට ඒ පූජනීය ස්ථාන නැවතත් ලබා දීමට එතුමා ගත්ත ප්‍රයත්නය අතිමහත්. නාරංවිට සුමනසාර ස්වාමීන් වහන්සේ සමග එකතු වෙලා ගරා වැටිලා තිබිච්ච ඒ අපේ අසදෘශ්‍ය ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හරිශ්චන්ද්‍රතුමා මුල් වෙලා කටයුතු කළා. ධර්මදූත සේවාවේ නිරත වීමේදී මේ වීරිය කියන දේ එතුමා හොඳින් දැනගෙන හිටියා. සැප පහසුකම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නූතනෙත් ධර්මදූත සේවාවන්හි නිරත වෙන අයට එතුමා හොඳ ආදර්ශයක්. අවුරුදු 36ක් වගේ ඉතා කෙටි කාලයේ එතුමා වාසය කළේ. නමුත් ලක්ෂයක්වත් මිනිසයන්ට කරන්න බැරි වැඩ ප්‍රමාණයක් එතුමා සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වසර 36 වැනි ඉතා කෙටි කාලයකදී කරනු ලැබුවා. මෙරට බෞද්ධ පුනරුදයටත් ශ්‍රී ලාංකීය සංස්කෘතියටත් මහාර්ග සේවයක් සිදු කළ වලිසිංහ හරිශ්චන්ද්‍රයන් 1913 වසරේ සැප්තැම්බර් මාස 13 වන දින මෙලොවින් සමුගත්තා. සියදිවියෙන් එතුමා සමුගෙන සියවසකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් අදටද වලිසිංහ හරිශ්චන්ද්‍රයන් යන නාමය මෙරට සංස්කෘතිය තුලත් ආගමික ප්‍රබෝධය තුලත් නොමැකෙන නාමයක් ව්‍යවසන්. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා ස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකු නවාධිපතිවරයා ලෙස වැඩවාර ගැනීමේ අරමුණින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා ස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුවේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා ස්වීමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී තිබෙනවා. මේ අතර මහ බැංකුව අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා හෙට සිය ධූරයෙන් විශ්‍රාම යන බව පසුගියදා නිවේදනය කළා. මම හෙට ජනාධිපතිතුමාගෙන් ලිපිය බාර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 15 වෙනිදා ඉඳලා වැඩ බාර ගන්න ළමයි ලෑස්තිය. හිටපු මහා බැංකුව අධිපතිවරයා කලකිරීමෙන් යන්නේ.
මහා බැංකුව කියලා කියන්නේ සාමාන්‍ය ජොබ් එකක් නෙමෙයි. ඒ වැඩ කටයුතු කරද්දී සෑහෙන පීඩන එනවාමයි. ඒක තමයි මහා බැංකුවේ අධිපති කියලා එකේ ස්වභාවය ඒකයි. ඉතින් ඔබතුමාගේ නව තනතුරත් එක්ක ඒ කියන්නේ කැබිනට් අමාත්‍යවරුන්ගේ බලතලත් එක්ක ඔබතුමාට නව තනතුර පැවරෙනවයි කියලා කියනවා. ඒක ඇත්තක්ද? බොහෝ රටවල මහා බැංකුව අධිපති ධූරය කියන්නේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක්ට සමාන තනතුරක. චීනය එහෙමයි. සිංගප්පූරුව එහෙමයි. මේ අමාරු අවස්ථාවක ඒ වැඩ කටයුතු කරද්දී ජාත්‍යන්තරත් එක්ක කටයුතු කරද්දී එවැනි පිළිගැනීමක් රටේ තියෙනවායි කියලා කියනකොට ඒක ඒ සාකච්ඡාවලට යන්නේ පහසුයි. ඉතින් එවැනි තත්ත්වයක් මම හිතන්නේ ජනාධිපතිතුමා උදා කරලා දේවි. මේ අතර අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඉල්ලාස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යෝජනා කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කමිෂන් සභාව වෙත බාර දී තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත අදාළ නම මෙලෙස අද පස්වරුවේයි බාර දී ඇත්තේ. වසර 28කට පසු ධෛර්යවන්තව නැගී සිටි මිනිසා ගැන අපි ඔබට කිව්වේ ඊයේ දිනේ. අද අපි කියන්නේ එහි ඉතිරි කොටස. ඔහුගේ කතාවෙන් සංවේදී වූ ඔබේ හදවත බලාපොරොත්තු වන මේ ඉතිරි කොටස ඔහු නැගී සිටීමෙන් පසු ජීවිත අභියෝගයන්ට මුහුණ දුන් හැටි කියා දෙනවා. ලී හුවා ගැන අපි ඔබට පසුගිය දවසේ කිව්වා. මතකද ඔහුට වයස අවුරුදු 18 දී ඇති වුණ රෝගී තත්ත්වය? ඔහු අවුරුදු 28ක් ඔහුගේ හිස දනහිස දක්වාම කුදු බවට පත්වීමේ රෝගී තත්ත්වයකින් පීඩා වින්දා. අපි කිව්වා ඔහු අවුරුදු 28කට පස්සේ ආයෙත් නැගී සිටි බව. ඉතින් එතනින් එහාට ඔහු කොයි විදියට ජීවිතයට මුහුණ දෙන්නේ නැද්ද? ඔහුගේ සැත්කමින් පස්සේ ලීට තිබුණ එකම අරමුණ Tamanගේ අම්මා රැක බලා ගැනීම. අවුරුදු 28ක් කඳුළු සලමින් ලීට උපකාර කළ අම්මා රැක බලා ගැනීම. ලීගේ සැත්කමින් පස්සේ ඔහු දැන් ඇවිදිනවා. දෙපායට වාරුවක් කරන් ඔහු ඇවිදිනවා. දවසකට මිනිත්තු 30ක් ඔහු ව්‍යායාම්වල නිරත වනවා. නැවතුනේ නැහැ. ඔහු වැටුණු තැනින් නැගී සිට ආයෙත් නැගී සිටියා Tamanගේ රැකියාව සිදු කරන්න. විශ්වාස කරන්න ලී ඔහුගේම ව්‍යාපාරයක් මේ වන විට කරගෙන යන්නේ පවුලට ශක්තියක් වෙන්න. දැන් ඔහුට තනිවම ඔහුගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. දත් මදින්න වතුර බොන්න කාගෙන්වත් ආධාරයක් ඕනේ නැහැ. ඇහෙනවද ඒ මිහිරි සංගීතය? වයන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි අපි කිව්ව ලී. ඉතින් අන්තිමට අපිට කියන්න දෙයක් ඉතුරු වුණා. ලීගේ ජීවන සංගීතය මිහිරි නොවුනට මොකද? ඔහු ඒ ස්වර රටා ලස්සනට වයන්නට හුරු වුණා. ඇයි ඔබට බැරි ලස්සන ස්වර රටාවලට ජීවිතය වයන්න? ජීවිත අනිත්‍යතාවයන් මේ කතාව අපිට කියා දෙද්දී ජීවිත අභියෝග ඔව් අපිට නැගී සිටින්න හොඳම තැන බව කියලා දෙනවා. පහුගිය දවසේ වගේම අදත් අපි ඔබට පසුවදනක් කියන්නම්. ඔබේ පෙරවදනට එක් කරගන්න. හැමෝම හැර යන තැන ඉතුරු වේවි ඔබේ අම්මා. ඇය ඔබ හැර යන එකක් නැහැ. ඒ වගේම කලින් වීඩියෝ පටේ අපි දැක්කා ඔබේ සංවේදී සටහන් සහ ඔබේ අත්දැකීම්. ඔබ වැටුණු තැන්වලින් නැගිටින්න, ජීවිත අභියෝගයක සටන් කරන්න බැරි ඔබේ හිතවතුන්ටත් නැගිටින්න අත දෙන්න. අපේ බලාපොරොත්තුව වැටුණු බිඳුණු තැන්වලින් ඔබ ආයෙත් නැගී සිටිනවා බලන්න. අනිත්‍යතාවයන් තේරුම්ගෙන නිතරම කුසල් වඩන්න ඔබට පුළුවන් හැම අභියෝගයක්ම සාර්ථකව ජය ගන්න. අවධානය විදෙස් පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ ශිෂ්‍යාවන්ට තලේබාන් සංවිධානය විසින් අධ්‍යාපනය සම්බන්ධ නව නීති කිහිපයක් පනවා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය කාන්තා අධ්‍යාපනය සඳහා නව නීති හඳුන්වා දී තිබෙනවා. එම නව නීති අනුව කාන්තාවන්ට අධ්‍යාපනයට අවසර හිමි වුණද පිරිමින් සමග එක්ව ඉගෙන ගැනීම තහනම් බවයි ඇෆ්ගනිස්තානයේ උසස් අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් බාකී ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම කාන්තාවන්ට ඉගෙනීමට ලබා දෙන විෂයන් පිළිබඳවද යලි සලකා බැලීමක් සිදු කරන බවද ඔහු සඳහන් කළා. මීට පෙර ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පැවති 1996-2001 අතර කාලයේද කාන්තාවන්ට අධ්‍යාපනය සහ රැකියා කිරීම තහනම් කර තිබුණා.
ඉකුත් අගෝස්තු 15 වෙනිදා තලීබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නවඋසස් අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දුන්නේ ඊයේ දිනේයි. මේ අතර උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිල් අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. ඊයේ දිනේදී ඔවුන් විසින් සාර්ථක ලෙස එම මිසයිල් අත්හදා බැලීම සිදු කළ බවටයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම අදාළ මිසයිලේ ඉලක්ක වෙත සාර්ථකව ගමන් කළ බවද උතුරු කොරියාව විසින් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ මිසයිලේ අත්හදා බැලීම අසල්වාසි රාජ්‍යයන්ට තරජනයක් බව ඇමරිකාව විසින් ප්‍රකාශ කළා. උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලබන මිසයිල සම්බන්ධයෙන් සිය රට වැඩි අවධානයකින් පසුවන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් පසුගිය වසරේ සිදු වූ ඉන්දිය ගුවන් අනතුර නියමුවාගේ දෝෂයක් හේතුවෙන් සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ අනතුර පිළිබඳ සිදු කළ පරීක්ෂණ වාර්තාවෙන් මේ බව අනාවරණය වී ඇති බවයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කේරළ ප්‍රාන්තයේ ගුවන්තොටුපළක් ආශ්‍රිතව මගීන් 190 දෙනෙකු රැගත් මෙම බෝයින් 737 වර්ගයේ ගුවන් යානාව අනතුරට පත් වුණා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් මස 14 වනදා මෙරට ප්‍රවීණ නවකතාකරුවෙකු සහ සාහිත්‍ය විචාරකයෙකු වූ කේ ජයතිලක මහතා භව ප්‍රාප්ත වී ඇත්තේ 2011 සැප්තැම්බර් මස 14 වන දිනයි. ලෝක වෙළඳ පොලේ ඛනිජ තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීම අරමුණින් ඛනිජ තෙල් අපනයන රටවල් සංවිධානය වීමෙන් නිර්මාණය කෙරුණු ඔපෙක් සංවිධානය පිහිටුවා ඇත්තේ 1960 සැප්තැම්බර් මස 14 වන දිනයි. ලොව ප්‍රථම ප්‍රායෝගික හෙලිකොප්ටරය වන VS-300 පළමු වරට පියාසර කර ඇත්තේ 1939 සැප්තැම්බර් මස 14 වන දිනයි. එය ඊගෝර් සිකෝස්කි විසින් නිර්මාණය කරන ලද අතර එහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේද ඔහු විසින්. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.